SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැක ගන්න නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය අයිබෝන් නොබෙක් වන්නේ අද දෙරන මධ්‍යහ්න ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්ථාන. දින 90කට පසු වැලිසර නාවික කොවිඩ් පොකුර අවසන්. යුද හමුදා ඇඳුම් සහ ආයුධ තොගයක් සමග පාතාලකල්ලි සමාජිකයෙකු වලස්මුල්ලේදී අත්අඩංගුවට. රංජිත් මධ්‍යම බණ්ඩාරගේ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කෙරේ. මහනුවර ඇසන මංගල්ලයට කප් සිටුවයි ජනතා සහභාගිත්වයෙන් තොරව පෙරහැර පැවැත්වීමට කටයුතු කෙරේ. බ්‍රිතාන්‍ය කොවිඩ් මඩින එන්නතක් අත්හදා බලයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. මෙරටින් වාර්තා වූ විශාලතම COVID-19 පොකුර වූ වැලිසර නාවික හමුදා කොවිඩ් පොකුරේ සියලු ආසාදිතයින් අද වන විට සුවය ලබා තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ ආසාදිතව සිටි අවසන් නාවික හමුදා සමාජිකයින් තිදෙනාත් සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බවයි. COVID-19 ආසාදිත වූ පළමු නාවික හමුදා සමාජිකයා වාර්තා වුණේ ඉකුත් අප්‍රේල් 22 වෙනිදායි. ඔහු වැලිසර නාවික හමුදා කඳුරට අනුයුක්තව සේවය කළ පොළොන්නරුවේ පදිංචිව සිටි නාවික සමාජිකයෙක්. ජයල සුදුඇල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා නාවික හමුදා නිලධාරීන් සිදු කළ මෙහෙයුම්වලදී අදාළ හමුදා නිලධාරියාට කොවිඩ් ආසාදනය වී ඇතැයි අනාවරණය වුණා. එතැන් සිට දින 90ක කාලයක් තුළ පොකුරක් ලෙස වර්ධනය වූ නාවික හමුදා ආසාදිතයන් ගණන 906ක් දක්වා ඉහළ ගියා. ආසාදිත නාවික හමුදා සමාජිකයන් අතරින් අවසන් තිදෙනාත් සුවය ලැබීමත් සමග එම පොකුරේ සියලු ආසාදිතයන් මේ වන විට සුවය ලබා සිටිනවා. ඊයේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව තුළින් වාර්තා වෙච්ච සියලුම COVID-19 රෝගීන් සුවය ලබා රෝහල් වලින් නික්ම ගොස් තිබෙනවා. ඒ වගේම නිරෝධායනය කර සිටි සියලුම නාවික සෙබළුනුත් මේ අවස්ථාව වන විට ඒ නිරෝධායන කටයුතු අවසන් කර තිබෙනවා. මේ තත්ත්වය යටතේ වැලිසර නාවික හමුදා කඳවුර ආශ්‍රිතව අපිට වාර්තා වුණු විශාල පොකුර මේ අවස්ථාව වෙන විට සම්පූර්ණයෙන්ම පාලනය කරලා තියෙන බව අපිට විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන්. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් ගණන 6ක්. ඉන් එක් අයෙකු රාජාංගනයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වනවා. සෙසු 5 දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයයි. මේ වනකොට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතව වාර්තා වන රෝගීන්ගේ ඉතාමත්ම අඩුවීමක් දකින්න ලැබෙනවා. නමුත් තවමත් ඒ අතර නිරෝධායන ආශ්‍රිතයින් නිරෝධායනය කර තිබෙනවා. ඒ නිරෝධායන කරන අය අතර තවත් රෝගීන් වාර්තා වේ අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයටත් මාර්ග යවා තිබුණ කඳවියන් ඕන් අතරත් මේ අවස්ථාවේදී වාර්තා වෙන්නේ නැහැ. නමුත් එතන තවමත් කොටසක් නිරෝධායන වෙමින් පවතිනවා. ඒ නිරෝධායන වෙමින් පවතින කාල සීමාව අවසන් වෙනකොට කරන පරීක්ෂණ අනුව තමයි අපිට නිගමනය කරන්න වෙන්නේ මේ කඳවුර තුල මේ රෝගය ප්‍රචලිත වීම තවදුරටත් සිද්ධ වෙනවද නැත්නම් ඒ අවසන් වී තිබෙනවද කියන එක. ඒ සඳහා අපිට තව සති කිහිපයක් බලා සිටිය යුතුයි. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතින් ගණන 2730ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පූර්ණ සුවය ලැබූ ගණන 2041ක්. ආසාදිතයන් 678 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. බැරල් සුනිල් නම් පාතාල කල්ලි සමාජිකයෙකුගේ සමීපතමයෙකුගේ නිවසක රහසිගත බංකරයක සඟවා තිබූ ගිනියමි බෝම්බ සහ යුද හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් කිහිපයක් සහ පතොරුම් තොගයක් ඊයේ පස්වරුවේ සොයාගැනුණා. එහිදී උදේන නොහොත් කිරියා නම් බැරල් සුනිගේ සමීපතමයාද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. පාස්තු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු නෙන්දවුරු සහ සෙන්දල්ගම් යන ප්‍රදේශවල නිවාස දෙකක බෝම්බකරුවන්ගේ බඩු බාහිර ආදිය සංගවා තැබීමට මුල් වී ඇත්තේ පසුව සයිද මර්දු ප්‍රහාරයෙන් මියගිය මොහොමඩ් නියාස් නැමැත්තා බව ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණ වුණා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම
ඊයේ දින ඉකුත් වසරේ අප්‍රේල් මාස 26 වනදා සයින්ද මර්ධ නිවසක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් අම්පාර පොලිස් කොට්ටාසේ භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත දීපාල් විජේසේකර මහතාගෙන් සාක්ෂි විමසූ අවස්ථාවේදී ඉකුත් වසරේ අප්‍රේල් මස 26 වන දින සයින්ද මර්දුහි නිවසක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශනවලට අදාළව ඊයේ ජනාධිපති කොමිසම හමුවේ මුල්වරට සාක්ෂි දෙනු ලැබුවේ පිපිරීම සිදුවන අවස්ථාවේ අම්පාර පොලිස් කොට්ටාසේ භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත දීපාල් විජේසේකර මහතායි. එහිදී සාක්ෂි දෙමින් ඔහු සඳහන් කළේ ඉකුත් වසරේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අප්‍රේල් මස 24 වන දින අඩාලච්චේන ප්‍රදේශයේ පුද්ගලයෙකු සැකකටයුතු නිවසක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය දැනුවත් කර තිබූ බවයි. ඒ අනුව තමන් ඇතුළු කණ්ඩායමක් එම නිවස පරීක්ෂාවට ලක් කළ අතර එහි තිබී සහරන් හෂීම්ගේ සොහොයුරු මොහමඩ් කාසිම් මොහමඩ් ෂෙයිනිගේ උපැන්න සහතිකය සහ විවාහ සහතිකයේද සහරන් හෂීම්ගේ දේශන ඇතුළත් දෘಢ තැටි කිහිපයක්ද සොයාගත් බව විජේසේකර මහතා සඳහන් කළා. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් ආරක්ෂිත නිවාස ලෙස භාවිත කළ පානුදුර සහ මීගමුව නිවස් තුළ තිබූ ද්‍රව්‍ය ගෙන ගොස් ගබඩා කර තැබූ ස්ථාන දෙකක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය අප්‍රේල් මස 26 වන දින තමන් දැනුවත් කළ බවද සාක්ෂිකරු පැවසුවා. ඒ අනුව සමන්තුරේ සෙන්දල්ගාම ප්‍රදේශයේ ෆවුස් පටුමගෙහි අංක 77 නිවසෙහි ගරාජයක් පළමුව තමන් ඇතුළු කණ්ඩායමගේ පරීක්ෂාවට ලක් වූ බව විජේසේකර මහතා කියා සිටියා. කෙසේ වෙතත් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට යාමේදී ඒ කුලියට ගෙන තිබූ නියාස් නැමැත්තාට දුරකථන ඇමතුමක් දුන් විට ඔහු එම ස්ථානයට පැමිණෙන බව පැවසූවද පසුව ඔහුගේ දුරකථනයේ ක්‍රියා විරහිතව තිබූ නිසා එම ගරාජයේ දොරටුව කැඩීමට සිදු වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැහැදිලි කළා. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ පසුව අදාළ ගරාජය පරීක්ෂා කිරීමේදී එහි තිබී බෝම්බ සැදීමට යොදා ගන්නා උපකරණ පුපුරන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 119ක් සොයාගත් බවයි. ඒ අතර පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර සහරන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් දෙවුරුම් දුන් අවස්ථාවේ ඇඳ සිටි ඇඳුමක්ද එම අවස්ථාවේ පිටුපස තිරයට දමා තිබූ ISIS සංවිධානයේ ධජයද හමු වූ බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. එසේම අදාළ ස්ථානයේ තිබූ භාණ්ඩ අතර ජෙලෙක්ටයිට් කූරු 181ක්, යූරියා කිලෝග්‍රෑම් 50 මිටි 5ක්, නයිට්‍රික් ඇසිඩ් බූලි 4ක්, සල්ෆියුරික් ඇසිඩ් බූලි 11ක්, ගෑස් බුහුණු ආවරණ 8ක්, විදුලි පරිපථ, සයිකල් බෝල මෙන්ම CCTV කැමරා 4ක්, ජංගම දුරකථන 7ක් සහ භාවිත නොකළ පෙන් ඩ්‍රයිව්ස් 95ක් හමු වූ බව සාක්ෂිකරු ඡායාරූපාශ්‍රයෙන් පැහැදිලි කළා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන ඇතැම් මැති ඇමතිවරුන් ආරක්ෂා කිරීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උත්සාහ කරමින් සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරනවා. ඔහු මේ බව සඳහන් කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතාගෙන් පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ගැනීම අගෝස්තු 10 වනදා තෙක් නතර කරන්නයි මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ කොමිෂන් සභාව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට යොමු කරන ලද ලිපිය පිළිබඳව අදහස් දක්වමින්. මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සමාජිකයින් විසින් ඉකුත් 15 වනදා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මෙම ලිපිය යොමු කර තිබෙනවා. ඒ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතා විසින් මැතිවරණ කොමිසමට යොමු කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි. මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුද්දීන් මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දී ඇති බවත් එමගින් ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු කරුණක් අනාවරණ වී නොමැති බවයි. ඒ අනුව පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බදියුද්දීන් මහතාගෙන් ප්‍රකාශ ගැනීම අගෝස්තු මාස 10 වනදා දක්වා කල් තබන ලෙසට මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ මැතිවරණ කොමිසමේ මෙම තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ නීතිපතිවරයාටද දැන්වීමට අපේක්ෂා කරන බවයි. මැතිවරණ කොමිසමේ මෙම ලිපිය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ මහතා ඊයේ අතුරුගිරියේ පැවති ජනහමුවකදී මෙලෙස අදහස් පළ කළා. දැන් බලන්න පහුගිය සහරාන්ලගේ මිනිමරු ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරය ඒ ප්‍රහාරයේ ඒ මිනිමරුව ගැන කෙරිච්ච පරීක්ෂණ පහුගිය ආණ්ඩුව කාලේ කොහොමද වහලා දැම්මේ කියලා අද පොලිසිය නිලධාරීන් ඇවිල්ලා කොමිෂන් සභාවලට සාක්ෂි දීලා කියනවා අපිට CID හිටපු ලොක්කා මෙහෙමයි උපදෙස් දුන්නේ එක ත්‍රස්තවාදියෙක්ගේ ගෙදර තිබිච්ච CCTV කැමරාවල දර්ශන මකලා තිබ්බා. හේතුව ඒ ආණ්ඩුවේ ඇමතිවරු ගිහිලා තිබ්බා ඒ ත්‍රස්තවාදියාගේ ගෙදරට සබදගම් පවත්වලා තිබ්බා. ඒ තොරතුරු ඔක්කොම වැහුවා. ඒ වහපු තොරතුරු තමයි අද CID පරීක්ෂණ වලින් එළියට ඇවිල්ලා තින්නේ. රිෂාඩ් බදුරුදීන්ගේ මල්ලිව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ හේතු කාරණා සහිතව.
ඔප්පු කරන්න පුළුවන් තහවුරු කරන්න පුළුවන් හේතු කාරණා සහිතව දැන් රිෂාඩ් බදුර්දීන්ව අත්අඩංගුවට ගන්න යනවයි කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහත්තයා ලියුම් ලියනවා පොලිස්පතිට ලියනවා CID එකට ලියනවා හැමතැනටම ලියනවා මැතිවරණ කොමිසමේ සභාපති කියනවා ඡන්දය ඉවරනකම් අපරාධකාරයෙක් වුණාට කමන්නේ අත්අඩංගුවට ගන්න එපා කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිට කොහෙන්ද එහෙම බලයක්? අපරාධ නීතිය යටතේ කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් ඒ වරද කරපු කෙනා අපේක්ෂකයෙක් හැටියට හිටියත් නැතත් මේ රටේ පොලිසියට බලය තියෙනවා, අයිතිය තියෙනවා අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. ඊළඟට කොමිසමේ සභාපති ඊළඟට කියයි රිෂාඩ්ගේ මල්ලි ඕනේ එළියට දාන්න ඇයි? අයියා වෙනුවෙන් ඡන්දෙට වැඩ කරන්න ඕනේ කියලා. මේ විදිහට තමයි අද මේ පක්ෂග්‍රාහී කොමිෂන් සභාව හදාගෙන ස්වාධීන වෙස්මුණ පළඳගෙන මේ රටේ නීතිය ක්‍රියාත්මක වීම බලක්වමින් තියෙන්නේ. බැරල් සුනිල් නම් පාතාලකල්ලි සාමාජිකයෙකුගේ සමීපතමයෙකුගේ නිවසක රහසිගත බංකරයක සගවා තිබූ ගිනි අවි බෝම්බ සහ යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක් සහ පතොරුම් තොගයක් ඊයේ පස්වරුවේ සොයාගැනුණා. එහිදී උදේන නොහොත් කිරියා නම් බැරල් සුනිල්ගේ සමීපතමයාවද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. විශේෂ කාර්යබලකා තංගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදු කර තිබෙනවා. ඒ අනුව වලස්මුල්ල බෝවල දකුණු ප්‍රදේශයේ පිහිටි රොටුබ ආරච්චිගේ උදේන නොහොත් කිරියාගේ නිවස පරීක්ෂා කළ බවයි විශේෂ කාර්යබලකාය පැවසුවේ. එහිදී සිදු කළ පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක තිබූ අල්මාරියක් යට සකසා තිබූ රහසිගත බංකරයක් සොයා ගැනුණා. Para aku video tu lari. පසුව ඒ පරීක්ෂා කිරීමේදී ගෙනියාවයක් ජීව අත්පෝම්බයක් T56 ජීව උණ්ඩ 105ක් T56 පුහුණුවීම් සඳහා යොදා ගන්නා උණ්ඩ 21ක් LMG අවි පුහුණුවීම් සඳහා යොදන උණ්ඩ 2ක් ඇතුළු තවත් අවියාද තොගයක් මෙන්ම යුද හමුදා කැලෑ නිල ඇඳුම් කට්ටල 5ක් ඇතුළු තවත් ඇඳුම් තොගයක්ද සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්යබලකාය පැවසුවේ. කිරියා නම් මෙම පුද්ගලයා 58 හැවිරිදි මෙම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර 2014 වසරේදී යුද හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙක්. මොහු වසර 23ක් යුද හමුදාවේ සේවය කළ අයෙක් වන අතර එම කාලය තුලදීද බැරල් සුනිල් සමග සබඳතා පවත්වා තිබෙනවා. එමෙන්ම කිරියා නම් පුද්ගලයා විසින් ප්‍රදේශවාසීන් බියකන්වා කප්පම් ගැනීමේද නිරතව ඇති බවයි විශේෂ කාර්යබලකාය පැවසුවේ. මේ අතර විශේෂ කාර්යබලකා බුද්ධි කොට්ටාසේ කණ්ඩායමක් විසින් නීල් අරුණ ප්‍රනාන්දුපුල්ලේ නොහොත් දලුකොටුවේ නීල් නම් පුද්ගලයාවද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දලුකොටුව කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර බලකාය පැවසුවේ එහිදී සැකකරු සතුව තිබී චෙක් ජනරජයේ නිෂ්පාදිත රිවෝල්වරයක්, වයි රයිෆල 2ක් සහ ජීවුණ්ඩ 26ක් සොයාගත් බවයි. කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරණයක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගෙන ගියේ යයි කියන සිද්ධියකට අදාළ පරීක්ෂණවලට දැනට විදේශගතව සිටින මාධ්‍යවේදිනී දරිෂා බැස්ටියන් විසින් බාධා කිරීමක් සිදු කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙඩවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. මීට අදාළ පැමිණිල්ල පසුගියදා කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එහි විමර්ශනවලට අදාළව දැනට විදේශගතව සිටින මාධ්‍යවේදිනී දරිෂා බැස්ටියන් මහත්මියගේ ලැප්ටොප් පරිගණකය අධිකරණයේ විසින් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ඉකුත් ජුනි 10 වනදා තම භාරයට ලබාගත් බව ප්‍රකාශ කර තිබුණා. එහෙත් එම කරුණ ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ දරිෂා බැස්ටියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාස් නූර්ඩීන් මහතා තම සේවාදායකාවගේ ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ලබා ගත්තේ ජුනි 10 වනදා නොව ජුනි 4 වනදා බවට චෝදනා කර තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ලැප්ටොප් පරිගණකය තුළ අන්තර්ගත දත්ත වෙනස් වීමකට ලක්ව තිබේද යන පිළිබඳව සොයා බැලීමක් සිදු කරන ලෙසද එම නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව අදාළ පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ හමුවේ පෙනී සිටි දරිෂා බැස්ටියන්ගේ නීතිඥවරයා කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජුනි 4 වනදා තම සේවාදායකාවගේ නිවසට පැමිණ තිබුණද ඔවුන් විසින් ලැප්ටොප් පරිගණකයේ රැගෙන ගොස් තිබුණේ ජුනි 10 වනදා බවට තමන්ට උපදෙස් ලැබී තිබෙන බව පිළිගත්තා. තොරතුරු සංනිවේදනයේදී ඇති වූ ගැටලුවක් මත තමන් මෙම කරුණ ඉකුත් නඩු දිනේදී ප්‍රකාශ කළ බවද නීතිඥවරයා අධිකරණයේ හමුවේ සඳහන් කර සිටියා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පිරී සිටි පොලිස් අධිකාරී මෙරිල් රංජන් ලාමාහේවා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම ක්‍රියාව තුළින් මාධ්‍යවේදිනී දනිෂා බැස්ටියන් මෙම පරීක්ෂණවලට හිතා මතා බාධාවක් සිදු කිරීමට උත්සාහ කර ඇති බවට සැකයක් මතුවන බව අධිකරණය හමුවේ අවධාරණය කර සිටියා. දනිෂා බැස්ටියන් ආරම්භයේ පටන් මෙම විමර්ශනවලට බාධාකාරී ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වන හේත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අවසර දෙන ලෙස පොලිස් අධිකාරීවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම සිද්ධිය හරහා මාධ්‍යවේදිනී දනිෂා බැස්ටියන් විමර්ශන කටයුතු වලට බාධාවක් සිදු කර තිබේද යන පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසත් එහිදී ඇය විසින් විමර්ශන කටයුතු වලට බාධාවක් සිදු කර ඇති බවට කරුණු අනාවරණය වන්නේ නම් නීතිමය පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. අනතුරුව මෙම පැමිණිල්ල සැප්තැම්බර් 8 වනදා කැඳවීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරග වදින නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වුණා. එහිදී ජනතාව ඉදිරිපත් කළ ගැටලු ජනාධිපතිවරයාගේ අවධානයටද ලක් වුණා. මහමැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරන ජනහමු සඳහා සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රිකිල්ලගස්කඩට පැමිණියා. ජනාධිපතිවරයා පළමුව පැමිණියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බී. දිසානායක මහතා රිකිල්ලගස්කඩ සමුපකාර ක්‍රීඩාංගණය සංවිධානය කළ ජනහමුවටයි. අපිට කඩ ලබා දීලා තියෙන මාර්ග සංවර්ධනකාරීන් අලුත් දක්ෂෝල් ටික මේ අවුරුදු 18කට ලක්ෂ දෙකේ හකුලී ගෙවලා තියෙනවා. කිසිම සාධාරණයක් නෑ අපිට කලින් නෑ විමත්ත ඔක්කොම විතර අතේ තියෙනවා. අනේ කියනවනේ නෑ කලියක් හදලත් නෑ කුලී විතර අපි මේ වෙනකන් ගෙවාගෙන ඉන්නවා. මම බලන්න දාකලා ඔයාලට කඩ හදලා දෙන්න ඕන කඩ හදලා දෙන්න සාධාරණ නෙමෙයි. අතිගාන ජනාධිපති COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රැකියා අහිමි වූ තරුණ පරපුර සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු සොයාබැලීමක් සිදු කර නොමැති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රත්මලාන ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළා. සමගි ජනබලවේගයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් ඊයේ රත්මලාන ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 69 ලක්ෂයක් අපේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරා. අද වන විට තාරුණ්‍යයට පොරොන්දු වුණු ඒ පොරොන්දු සියල්ල කඩවුණු ප්‍රවෘන්දුවාට පත් වෙලා තිබෙනවා. දේශපාලඥයින් පසුපස ගොස් දේශපාලඥයින් වන්දනාවේ යන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. COVID-19ත් සමග තරුණ තරුණියන් ලක්ෂ ගණනකට රැකියා හිමි වුණා. වර්තමාන රජය මොහොතකටවත් හොයලා බැලුවේ නැහැ මේ රැකියා හිමි වුණු යොවුන් පරපුරේ ඒ දුක කඳුළු වේදනා. වන්දිබට්ට දේශපාලනය අපි අවසන් කරමු. නිපුණතාවයේ කුසලතාවයේ හැකියාව දක්ෂතාවයේ කේන්ද්‍ර කරගෙන යෞවනයට අපේ පක්ෂය තුළ පොඩිම තැනේ ඉඳලා ඉහළම තලයට යන්නට ඒ අවස්ථාව අපි නිර්මාණය කරලා තිබෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියනවා. දැන් දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක්. ජනතාව පීඩාවට පත් කරනකොට ඒ ජනතාවගේ හඬ නියෝජනය කරන්න පාර්ලිමේන්තුවේ ප්‍රබල කණ්ඩායමක් වුණා. සජිත් ප්‍රේමදාසගේ අතපය ගැට ගහලා තියෙනවා. සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව කියන කඹේ. රනිල් වික්‍රමසිංහත් අතපය ගැට ගහලා තියෙන මොකෙන්ද? බැඳුම් කරේ කියන කඹේ. ඒගොල්ලන්ට තමුන්නාන්සලගේ හඬ වෙන්න බෑ. අලියට ඡන්ද දෙන්න කී දෙනෙක් විතර කවුද ඉන්නේ? එක්කෙනෙක්වත් නැහැ. එහෙනම් අගෝස්තු 5 වෙනිදා ගහන කදිරෙන් ඒ රනිල් මහත්මයාට ගෙදර යන්න ගහන අවසාන කතිරි බවටත් එකපත් වෙනවා. අපි එදා පත් කළා හිටපු අලි ටික එක්කෙනෙක් දෙන්නෙක් අද වල් අලි බවට පත් වෙලා තියෙනවා. මේ හිතනවා මේ අලියාගේ ඇඟ උඩට මැස්සෙක් ආවම අලියට ප්‍රශ්නයක් කියලා. මැස්ස ඔහේ වැටිලා ගිහිල්ලා ඌ දේශපාලනේ කොහෙද හිටියේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. රවි කරුණානායක දැන් දත මැදගෙන ඉන්නේ ඊළඟ ආණ්ඩුවේ මුදල් ඇමති වෙන්නේ මහින්ද මහත්තයත් එක්ක. මොකද එයාට එළියේ ඉන්න බෑ.
ඔය රාජ්‍ය සෙනත මැතිතුමා වුණත් තියෙන නඩුවේ බරපතලකම හැටියට එළියේ ඉන්න බැරි වෙයි කියලා. ඒගොල්ලෝ මොකක් හරි හේතුවක් හදාගෙන යනවා අර පැත්තට. අපිට ඕනකම තියෙන දින ඉවර වෙලා ඡන්ද ගැව්වේ නැති එකයි ගෙදරට ගිහිල්ලා ගලක් ගහන්න නෙමෙයි. අපි ඒ යුගය දැන් අවසන් කරන්න ඕනේ. මොකද අපි ගෝඨාභය මහත්තයත් එක්ක රටක් දිනවන්න යන්නේ. පෝට්ටුවේ වේදිකාවල ගහ ගන්නවා. මට තේරෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ලැජ්ජ නැතුව ඌ කියා ඉන්න අය ගාවටම ගිහිල්ලා ඡන්දෙ ඉල්ලනවා. මොණරාගල අපච්චි මලෝකීපු අය අපේ වේදිකාවල් වලට එනකොට ජනතාවගේ ප්‍රතිචාර කොහොමද කියන්නේ? පොහොට්ටුවෙන් ඡන්දෙ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙකුට ඌ කියනවා. කතා කරන්න දෙන්නේ නැහැ. එතුමාව එතනින් ඉවත් කරන්න පන්නන්න හදනවා. මං හිතන්නේ ඡන්දෙ ඉල්ලන්න යන්නේ තමන්ගේ ලයිස්තුවේ ඉන්න උන්වත් කපාගෙන ඉස්සරහට යන්නේ. කොරෝනා වලට වඩා භයානකයි මනාප වෛරසය. ඒ නිසා මනාපයට අමනාප වෙන්න එපා. කැමති ඕන කෙනෙකුට ඡන්ද දෙන්න කියලා කියන්නේ. එකම ඉල්ලීමක් කරන්න ගෝඨාභය මහත්තයා තනි කරන්නේ නැති. ගෝඨාභය මහත්තයාගේ අඩිපාර යන්න ඕන. ගෝඨාභය මහත්තයාගේ නීතිකරුක මොන පක්ෂකින් වුණත් නීතිකරුක රටක් වෙනුවෙන් අතොස්සන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න. විනයගරුක නායකයෙක් අද අපේ රටේ බිහි වෙලා තියෙනවා. එතුමා මහජන මුදල් අවභාවිතා කරන දේශපාලන සංස්කෘතිය අවසන් කරා මිත්‍රවරුනි. ඒ නිසා මෙවර පාර්ලිමේන්තුව තුලදී ජයග්‍රහණය කරන අපේක්ෂකයන් මේ රටේ ජනතාව බලාපොරොත්තු යථාර්ථයක් බවට පරිවර්තනය කරන පිරිසක් බවට පත් වෙන්නට ඕනේ. ඓතිහාසික බෝනකබා රාජ්‍ය සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ඉදිරි දින කිහිපය තුළ අග්‍රාමාත්‍යවරයා වෙත බහර දීමට කටයුතු කරන බව එහි සභාපති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා. අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. කුරුණෑගල මීට ඉස්සලත් මේ සිද්ධිය එකවතාවක් වුණා 6 වෙනිදා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ගය පුළුල් කිරීමේදී මේ පැරණි බුවනක හෝටලේ නමින් හඳුන්වන හෝටලේ කානුවක කොටසකට හානි කරලා තිබුණා. මීට පසුව තමයි මේ ගොඩනැගිලි විනාශ කිරීමේ බරපතල සිද්ධිය අපිට වාර්තා වෙන්නේ. ඒක රාත්‍රියේ කරලා තියෙන්නේ. දෙපාර්තමේන්තුව හෝ මේ සම්බන්ධයෙන් කිසිදු කෙනෙක්ගේ වාර්තාවක් හෝ අපිට දැනුම් දීමක් හරි තිබුණේ නැහැ. අපි දෙපාර්තමේන්තුව හැටියට පසුදිනම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. මීට අමතරව ගරු අග්‍රාමාත්‍යතුමා මේ සඳහා කොමිටියක් පත් කළා. අපි ඒ කමිටුවත් පෙරේදා ස්ථානට ගොස් බොහොම දීර්ඝ වශයෙන් ඒ ස්ථානය සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වුණා. හැබැයි අපිට ඒ කමිටු වාර්තාවක් හැටියට අපිට දෙන්න වෙන්නේ මූලික වාර්තාවක්. මොකද අපි පැහැදිලි කරගත්ත යුතු කාරණා ගණනාවක් තව තියෙනවා. එකක් මේකේ අයිතිය සම්බන්ධයෙන් අපි නිශ්චිතවම පැහැදිලි කරගත යුතුයි. බෝනකබාහු රජුට සම්බන්ධයි කියන එක ජනප්‍රවාදයක්. කොහෙවත් මහවංශවත් වෙනත් කිසිම ලිඛිත සාධකයක් නැහැ මේක බෝනකබාහුට සම්බන්ධයි කියලා. ඒත් එක්කම මේ සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශව හඳුනාගත යුතුයි පොලිසිය පාර්ශවය. මගේ පැත්තෙන් නෙවෙයි. සීගිරි කුරුටු ගියවලට කරපු විනාශෙදී සිංහපාදේ විනාශයේදී ඒ අවස්ථාව අපේ රැකවල්කාරයන් සහ පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තා. නමුත් දැන් මේක පේන හැටියට ඊට වඩා සංකීර්ණ සිද්ධිදාමයක් තියෙනවා. මේක හරියටම හඳුනාගත යුතුයි. මේකට වකිය යුත්තන් අපි හිතුවා එක්කෙනෙක් දෙන්නෙක් මේකට සම්බන්ධ කියලා. හැබැයි ඊට වැඩිය මේකේ වෙනත් යටි අරමුණු සැඟවුණු අරමුණු තියෙනවායි කියන කාරණය මට වාර්තා වුණා. මට ඊට හැතරම කතා කරන්න බෑ. කෙසේ වෙතත් මෙම පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයාට කිසිදු හානියක් සිදු කිරීමට අවස්ථාව ලබා නොදෙන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පසුගියදා කුරුණෑගල පැවති ජනහමුවකදී ප්‍රකාශ කර තිබෙනවා. අපි දන්නවා කවුද ඉන්නේ නිලධාරි ප්‍රේමදාසගේ නිලධාරි තමයි යෝග ඇතුලේ ඉන්නේ. බාම දිස්ත්‍රික්කේ නායකයා හැටියට ඉන්න නගරාධිපතිතුමාගේ මයිල් ගහගෙන අත තියෙන කිසිම දේශපාලනයක් නැත්තා මයිල් දෙන්නේ නැහැ කියන එක මම කියනවා. ඒ යුගයේ ඉවරයි. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. COVID-19 ගෝලීය වසංගතයට ගොදුරුව අද වන විට ලොව පුරා පුද්ගලයින් 6,13,341 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙවන් පසුබිමක බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් පසුගියදා අත්හදා බැලූ එන්නතක් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රේරණය කරන බවට ඊයේ තහවුරු කෙරුණා. එම පොතත් සමගින් අද දිනට මධ්‍යහ්න ප්‍රධාන පුවත් ප්‍රකාශය මින් අවසන්. සුබ දවසක්.